මේ වීඩියෝ ලෙසන් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම වෙන්නේ කන්ඩිෂන් සහ වොරන්ටි. කන්ඩිෂන් සහ වොරන්ටි ගැන කතා කරනකොට මේ පාඩම ඉතාමත් වැදගත් පාඩමක්. අපි අනිවාර්යයෙන්ම විභාගයට ලෑස්ති වෙනකොට හොඳින් බලාගෙන යා යුතු පාඩමක් තමයි කන්ඩිෂන් සහ වොරන්ටි කියන්නේ. මොකද එක්සැමිනේෂන් එකේදී අනිවාර්යයෙන්ම ඔයාලගේ දැනුම ටෙස්ට් කරන ඒරියා එකක් තමයි මේ කන්ඩිෂන් සහ වොරන්ටි කියලා කියන්නේ. right. අපි මේ කන්ඩිෂන්ස් වර්ග වොරන්ටි වර්ග මොනවද කියලා හඳුනා ගන්න කලින් මුලින්ම මොකක්ද මේ කන්ඩිෂන් සහ මොනවද මේ වොරන්ටි කියන එක සම්බන්ධයෙන් බේසික් අයිඩියා එකක් අරගමු. Now when it comes to a contract has number of stipulations. අපි contract එක ගත්තොත් මේ contract එක ඇතුලේ විවිධ වගන්තීන් තියෙනවා. විවිධ conditions දාලා තියෙනවා. අපි conditions of warranty අපි කියනවා විවිධ වගන්ති දාලා තියෙනවා. අපි ඒකට කියනවා stipulations කියලා. මේ stipulations අතරින් සමහර stipulations වලදී ඒවා තියෙන importance එක වැඩි. right? සමහර stipulations has more importance and some other stipulations has lesser importance. දැන් මේ stipulations අතරින් වැඩි importance එකක් තියෙන stipulations වලට අපි කියනවා conditions කියලා. අඩු stipulation එකක් තියෙන අඩු importance එකක් තියෙන stipulations වලට අපි කියනවා warranty කියලා. right? දැන් ඔය idea එකක් තියාගෙන එතකොට ඔයාලට basic idea එකක් විතර ගන්න පුළුවන් contract එකක තියෙන විවිධ terms අතරින් සමහර terms වලට වැඩි වටිනාකමක් වැඩි වැදගත්කමක් තියෙනවා. සමහර terms වලට ඊට සාපේක්ෂව අඩු වටිනාකමක් තමයි එහෙමත් නැත්නම් අඩු වැදගත්කමක් තමයි තියෙන්නේ. මේ විදිහට ගත්තම වැඩි වැදගත්කමක් තියෙන most important stipulations වලට අපි කියනවා conditions කියලා. lesser importance එකක් තියෙන stipulations වලට අපි කියනවා warranty එකක් කියලා. දැන් අපි බලමු මේ condition එකක් සහ warranty එකක් අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. condition එක ගත්තම condition එක ඒ අදාළ contract එකේ main purpose එකට attach වෙලා තියෙන දෙයක්. Condition by its nature it is an essential to the main purpose of the contract. But when it comes to a warranty, it is not the main purpose of the contract, it is collateral to the main purpose of the contract. At the end of the day, we are going to learn about an example to get the difference between these two, but for now, just get the idea about the differences. Now, if we take about the nature, condition is the main purpose of the condition is attached to the main purpose of the contract, but warranty is not attached to the main purpose, it is collateral to the main purpose. And another difference between the condition and warranty is when it comes to the definition of a condition. Sales of goods ordinance does not define this condition, but section 59 define warranty as a warranty is by its nature it is a collateral to the main purpose. So therefore අපි condition එකක් ගත්තොත් condition එකක් කියලා contract එකේ තියෙන ප්‍රධාන purpose එකට අපි වාහනයක් ගන්න ඕන ඒ වාහනේ මිලදී ගැනීම කියන main purpose එකට attach වෙච්ච දේවල් වලට තමයි අපි කියන්නේ conditions කියලා. ඒ main purpose එකට collateral වෙන ඒකට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ නැති නමුත් ඒකත් එක්ක ගැලපෙන අනෙකුත් දේවල් වලට අනුශාංගික දේවල් වලට තමයි collaterals වලට තමයි අපි කියන්නේ warranty එකක් කියලා කියන්නේ. ඒ වගේම breach එකක් ගත්තම section 12 subsection 2 වලින් කියනවා condition එක breach කරොත් the contract can be repudiated by the innocent party. යම් කිසි අවස්ථාවකදී condition එක breach වෙනවා නම් ඒක breach වුණාම තියෙන remedy එක තමයි contract එක repudiate කරන්න පුළුවන්. එහෙම නැත්නම් contract එක void කරන්න පුළුවන්. හැබැයි warranty එක breach කරොත් එහෙම contract එක repudiate කරන්න බෑ. එතනදී claim කරන්න පුළුවන් damages විතරයි repudiate කිරීමේ right එකක් නැහැ කියලා section 12 subsection 2 එකකින් කියනවා. ඒ වගේම තමයි condition එකක තියෙන වැදගත්කමක් තමයි condition එක breach වුණොත් එහෙම ඒ අවස්ථාවේදී යාලට ඒක treat කරන්න පුළුවන් the breach of condition as a breach of warranty. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට ඔයාලට contract එක repudiate කරන්න අවශ්‍ය නැත්නම් මේ condition එක breach වුණොත් ඔයාලට warranty එකක් breach වුණා විදිහට ඒක සලකලා damages claim කරලා contract එක දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. අන්න ඒ විදිහට treatment එකක් කිරීමේ හැකියාවක් condition වලට තියෙනවා. But such privilege is not given for a breach of warranty. Warranty එක breach වුණා කියලා ඒක condition එක breach වුණා කියලා සලකන්න බෑ. warranty එක breach වෙනවා නම් එයාලට තියෙන එකම option එක damages claim කරන එක විතරයි. right? අපි දැන් example එකක් ගමු. මෙන්න මේ කියන කාරණා ටිකත් එක්ක අපි කතා කරපු differences පැහැදිලි කරගන්න.
Now, Mendis wants to purchase a car from Malinga, which can have a mileage of 22 kilometers per liter. Right? ලීටර් එකකට කිලෝමීටර් 22ක් දුවන්න පුළුවන් වාහනයක් කර ගැනීමේ පර්පස් එකට දැන් මෙන්ඩිස් ස්ටෝන් කරනවා මාලින්ගකින් වාහනයක් ගන්න. එයාගේ පර්පස් එක තමයි හොඳට පෙට්‍රෝල් වැඩ කරන වාහනයක්. ලීටරයට කිලෝමීටර් 22ක් දුවන වාහනයක්. මේ රික්වයර්මන්ට් එක කිව්වම මෙන්ඩිස් ඉසින් මාලින්ගට මට මෙන්න මෙහෙම ලීටරයකට කිලෝමීටර් 22ක් දුවන වාහනයක් ඕනේ කියලා. ඒ මේන් පර්පස් එක තමයි එතකොට එයා දක්වලා තියෙන්නේ. මාලින්ග වාහනයක් පෙන්නලා කියනවා and see this car suits you. This car has a mileage of 22 kilometers per liter. Now, based on that representation, Mendis buys that car and later on finds that the car only has a top mileage of 13 kilometers per liter. දැන් මේක ලීටරයට කිලෝමීටර් 22ක් දුවනවායි කියලා මාලින්ග මේක පෙන්නුවේ. හැබැයි ටික දවසක් දුවනකොට මෙන්ඩිස්ට මේක තේරෙනවා උපරිම මයිලේජ් එක වෙන්නේ ලීටරයට කිලෝමීටර් 13ක් විතරයි කියලා. දැන් මේකේ මේන් පර්පස් එක උනේ මේ වාහනය ගන්න එකට මේන් පර්පස් එක උනේ කිලෝමීටරයකට ලීටරයකට කිලෝමීටර් 22ක් දුවන වාහනයක්. එතකොට මේ මේන් පර්පස් එක බ්‍රීච් කරන දෙයකට අපි කියනවා කන්ඩිෂන් එකක් කියලා. එතකොට එහෙම අවස්ථාවකදී මේක කන්ඩිෂන් එකට එක්සැම්පල් එකක්. ඒ මේන් පර්පස් එක තමයි බ්‍රීච් කරලා තියෙන්නේ. එහෙනම් මේන් ඩිස්ට මේ වෙලාවේදී පුළුවන් මේක රිපීඩියේට් කරන්න. එහෙම නැත්නම් එයාට පුළුවන් මේක බ්‍රීච් ඔෆ් වොරන්ටි එකක් විදිහට සලකලා වාහනේ දිගටම තියාගන්න. නමුත් ඩැමේජස් ක්ලේම් කරන්න මේ වෙච්ච කන්ඩිෂන් එක බ්‍රීච් කිරීම වෙනුවෙන්. රයිට්. වොරන්ටි එකක් ගත්තම දැන් මේ එක්සැම්පල් එකේම මෙන්ඩිස් ස්ටෝන් වෙන වාහනයක් අරගන්න and it was warranted to be quiet and very comfortable. මේ වාහනයක් මිලදී ගන්නවා. මිලදී ගන්නකොට කියනවා මේ වාහනය හරිම කම්ෆර්ටබල් සද්දබද්ද නැහැ කියලා. නමුත් පස්සේ මෙයාට දැනගන්න හම්බෙනවා වාහනේ ස්ටාර්ට් කරාට පස්සේ ලොකු සද්දයක් එනවා. ඒ වගේම වාඩි වෙලා යනකොටත් දෙදරනවා අන්කම්ෆර්ටබල් ගතියක් තියෙනවා කියලා. දැන් මේක ඇවිල්ලා එයාගේ අර මේන් පර්පස් එකට අදාළ දෙයක් නෙමෙයි. අර මයිලේජ් එක සම්බන්ධයෙන් තියෙන මේන් පර්පස් එකට යන දෙයක් නෙමෙයි. ඒකට කොලැටරල් දෙයක්. ඒකට අනුශාංගික දෙයක්. ඒතර කොලැටරල් දෙයක් වුණාම මෙයාම වොරන්ට් කරනවා quiet and very comfortable ride එකක් යට හම්බ වෙනවා කියලා. එතකොට ඒක නැති වෙනවා නම් මෙතනදි වෙන්නේ මේන් පර්පස් එකේ බ්‍රීච් එකක් නෙමෙයි. එහෙනම් මේක වොරන්ටි එකක් බ්‍රීච් වීමක් විතරයි වෙන්නේ. එවැනි අවස්ථාවකදී යාට අවශ්‍ය නම් පුළුවන් වෙන්නේ damages claim කරන්න විතරයි. ඉතින් ඔන්න ඕක තමයි condition සහ warranty එකක් අතර අපිට වෙනස්කම ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා conditions යටතේ මොනවද conditions සහ warranty අතරේ මොනවද අපිට තියෙන warranties කියලා. conditions ගත්තම conditions වර්ග දෙකක් අපිට ප්‍රධාන වශයෙන් දැනගන්න පුළුවන්. There are two types of conditions, implied conditions and express conditions. Conditions which have been expressly agreed in the contract are called express conditions. Right? There is nothing to be explained. Implied conditions are not expressly agreed in the contract, but they are presumed by law to be conditions of a contract. Then expressly අපි conditions කියලා agreement එකේ දාලා තියෙනවා නම් ඒවා අපි express conditions කියලා කියනවා. නමුත් contract එකේ දාලා නැති conditions සමහර දේවල් law එකකින් presume කරලා තියෙනවා මේක අනිවාර්යයෙන්ම contract එකේ තිබිය යුතු දේවල් කියලා. අන්න ඒවට අපි කියනවා implied conditions කියලා. එතකොට contract එකට apply වෙන conditions වර්ග දෙකක් තියෙන්න පුළුවන්. එකක් contract එකේ දක්වලා තියෙන දේවල් express conditions, අනිත් එක law එකකින් ඇතුළත් කරලා තියෙන law එකකින් presume කරලා තියෙන implied conditions. එතකොට මේ conditions වර්ග දෙකම ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට සමහර implied conditions expressly contract එකේ දාලා තියෙනත් පුළුවන්. සමහරලාට ඒවා presume කරන්න පුළුවන් law එකකින්. එතකොට අපිට express conditions කියන කැමති විදිහට දාගන්න පුළුවන්. implied conditions මොනවද කියන එක අපි විශේෂයෙන්ම දැන් මේ වීඩියෝ ටියුටෝරියල් එකේ ඉදිරියේදී බලමු. පළවෙනි implied condition එක තමයි law එකකින් presume කරලා තියෙන condition as to title. section 13A යටතේ කියනවා it is presumed that seller has a right to sell goods and seller has a valid title to the goods. Right? presume කරනවා යම්කිසි seller කෙනෙක්ට ඒ අදාළ right to sell goods නම් යම්කිසි භාණ්ඩයක් විකිණීමට right එකක් තියෙනවා නම් එතන presume කරනවා මෙයාට මේක විකිණීමට right එකක් තියෙන්නේ මේක විකුණන්න යාට හොඳ title එකක් තියෙන නිසා කියලා. Right? එතකොට මේක තමයි condition as to title කියන එක තමයි most important condition එක. දැන් ඔයා කඩේකට ගිහිල්ලා මොනවා හරි බඩුවක් මිලදී ගන්නකොට අපි එතනදී ආයි යාගේ නහන්න යන්නේ මුදලාලි වට මේක විකුණන්න right එකක් තියෙනවද කියලා. We presume if he is going to sell that property
he has a valid title to the goods. That is a condition. So if you buy a property if you buy a good from that particular shop, and at the finally if it is found that that person has no right to or no title to sell those goods, then you can sue that particular person for breach of a condition, right? This is what exactly happened in the day-to-day life. There's nothing no specific things, right? This is what exactly happening in the day-to-day life. එතකොට අර අමුතු දෙයක් මෙතන නැහැ. It is presumed that මේ condition as to title කියන එක තමයි. ඒතකොට section 13 එකේ කියන්නේ it is presumed that seller has a right to sell. එයාට විකුණන right එකක් තියෙනවා නම් we assume that seller has a valid title to the goods. ඒතකොට මේක තමයි වැදගත්ම දේ. No sale become effect without seller has right to sell the goods. ඒතකොට මේ කියන condition එක තිබුණ නැති වුණොත් එimhe ලොකු බාධාකාරී තත්ත්ව ගොඩක් එන්න තියෙනවා. මිනිස්සු ඕනම බඩුවක් මිලදී ගන්න යනකොට ටයිටල් එක ඒතකොට හොයන්න වෙනවා. right? ඒ නිසා තමයි මේ implied condition එක law එකෙන් presume කරලා තියෙන්නේ. Roland versus Diwal කියන case එකේදී A purchased a second hand car from B. B had no title to the car. Right? A used it for a few months and later on true owner came and demand the car from A. A has right to sue and claim full price from B. Now what happens in here is B කියන පුද්ගලයා right property එක සම්බන්ධයෙන් මේ දේපල සම්බන්ධයෙන් වාහනේ සම්බන්ධයෙන් title එකක් නැතුව මේක හොරකම් කරලා හෝ යම්කිසි ක්‍රමවේදයකින් වාහනය අත්පත් කරගෙන මේක විකුණනවා Aට. ඒ මේක මාස කිහිපයක් පදලි වුණා වෙන පැද්ද ඉන්නකොට වෙනත් පුද්ගලෙක් ඇවිල්ලා ඊට කියනවා ඔයා ඔය පදින වාහනය මගේ, ඕකේ true owner මම, ඒ නිසා මට වාහනේ දෙන්න කියලා. එතකොට true owner කෙනෙක්ට වාහනේ වලට දෙන්න වෙනවා. මොකද අර අපි ඔක කතා කරා theft එකකින් වාහනයක් ගත්ත අවස්ථාවකදී ඒක නැවතත් real ownerට එහෙමත් නැත්නම් original owner true ownerට ඒ අදාළ property එක දෙන්න ඕනේ කියලා. එතකොට true owner ඇවිල්ලා ඔයගෙන් demand කරනවා නම් හොරකම් කරපු වාහනයක් මේ තියෙන්නේ, මේ විකුණපු කෙනාට title එකක් නැහැ කියලා. එවැනි අවස්ථාවකදී ඔයාට ඒක return කරන්න වෙනවා. දැන් එතකොට ඔයාට සිද්ධ වෙලා තියෙන ලොකු අගතියක්, ඔයාට වෙලා තියෙන injustice එක, because there has been a breach of condition. Now it is presumed under section 13A there is a condition as to the title. If a person is selling a particular property, we assume that particular person has a title to sell that property. So in such instance, for a breach of that condition, you can repudiate the contract or you can claim compensation for the damages. So in this time, A has right to sue and claim full price from B for the breach of condition. Right? That is what happens in Roland versus Diwal. Now there's another implied condition as to the description. Section 14 says good shall always correspond with the description. Then වාහනයක් විකුණනකොට එයාලා මොකක්ද description එකක් කියනවා. මේ වාහනේ වෙල මෙන්න මේ කාලේ හදපු එකක්, මේක මෙන්න මෙහෙම ඔරිජිනල් වලින් ආපු එකක්. එතකොට ඒ විදිහට එයාලා description එකක් දෙනවා නම් අර අපි කලින් කතා කරපු example එකේ විදිහට මේක describe කරනවා මේ වාහනේ ලීටරයකට කිලෝමීටර් 22ක් දුවන්න පුළුවන් වාහනයක් කියලා. එහෙනම් එහෙම description එකක් කියලා දෙනවා නම් the vehicle has to be, the good has to be correspond with the description. ඒ description එකට සමාන වෙන්න ඕනේ ඒ අදාළ භාණ්ඩය. ඒ භාණ්ඩය ඒ අදාළ description එකට සමාන වෙන්නේ නැත්නම් එතනදී implied condition එක breach කිරීමක් වෙනවා. section 14 යටතේදී එතකොට condition එක breach වුණාම ගන්න පුළුවන් remedies අපි මුලදී කතා කරා. එයාලට පුළුවන් එක්ක contract එක repudiate කරන්න නැත්නම් damage වලට compensation claim කරන්න. මේ Beal versus Taylor case එකේදී වෙන්නේ වාහනයක් ඇඩ්වර්ටයිස් කරනවා මේක එක්තරා වර්ගයක Herald convertible වාහනයක් කියලා 1961 දී නිෂ්පාදිත මෙන්න මෙහෙම වාහනයක් කියලා. එතකොට buyer ඇවිල්ලා මේක එක්සැමින් කරලා එයා believing it to be that model, ඒ description එකේ සඳහන් වාහනයක් කියලා එයා පිළි අරගෙන එහෙම හිතලා එයා මේ වාහනේ මිලදී ගන්නවා. නමුත් පස්සේ මෙයා දැනගන්නවා later on found that the car was made of two cars welded together. වාහන දෙකක් එකතු කරලා තමයි මේ වාහනේ හදලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙලා අර description එක දාලා තිබිච්ච original brand එක නෙමෙයි. So in that instance he realized the car did not correspond with the description, so therefore it is a breach of condition as to the description as set out in section 14. So it is a breach of implied condition and B could reject the car. යාට මේ වාහනේ reject කරන්න පුළුවන්. යාට contract එක repudiate කරලා සම්පූර්ණ payment එකම full payment එක නැවත ලබා ගන්න පුළුවන්. Right? නෝක තමයි එතකොට condition as to
description කියලා කියන්නේ. ඊළඟට section 14 කියනවා condition as to sample as well as description. සමහර වෙලාවට සේල් එකක් සිද්ධ වෙනවා sample එකක් පෙන්නලා මේ sample එකක් සහ ඒ sample එක පෙන්න ගම ඔයාලට description එකක් කරනවා මෙන්න මේ වගේ property එකක් මේ වගේ good එකක් තමයි මේ තියෙන්නේ කියලා. එවැනි අවස්ථාවකදී the good has to be correspond with the description as well as to the sample. ඒතර sample එකේ පෙන්නන quality එකම තියෙන්නත් ඕනේ. අර description එකේ සඳහන් කරපු description එකට match වෙන්නත් ඕනේ. ඒ දෙකම තිබුණේ නැති වුණොත් එහෙම එක්ක sample එකට සමාන වුණ නැත්නම් එක්ක description එකට සමාන වුණ නැත්නම් එතනදී section 14 යටතේ කියනවා implied condition එක breach කරා කියලා. එතකොට ඒ party එකට පුළුවන් අර කලින් අවස්ථාවලදී වගේ එක්ක contract එක repudiate කරන්න නැත්නම් damages claim කරන්න. It is not sufficient that the bulk of the goods correspond with the sample if the goods do not correspond with the description. It is applied vice versa. sample එකට සමාන වුණාට වැඩක් නැහැ description එකට සමාන වෙන්නේ නැත්නම් ඒ වගේම තමයි description එකට සමාන වුණාට වැඩක් නැහැ sample එකට සමාන වෙන්නේ නැත්නම්. ඒ නිසා sample එකෙන් සහ description එකෙන් යම්කිසි දේපලක් විකුණනවා නම් භාණ්ඩයක් විකුණනවා නම් such goods shall correspond with the both sample and description, and that is set out in section 40, and that is the third implied condition we are learning under for this subject. Now the fourth implied condition is condition as to the fitness or quality. Now section 15 is very important because you may aware about the buyer be aware concept. This is also coming under the section 15. We are going to talk about the buyer be aware concept in later on, but for now just we talk about the implied condition as to this section 15. Now section 15 says generally there is no implied condition as to the quality or fitness of the goods. Right? සාමාන්‍ය යම්කිසි භාණ්ඩයක quality එක සම්බන්ධයෙන් implied condition එකක් නැහැ. හැබැයි මේකට තියෙන exception එක තමයි අපිට වැදගත් වෙන්නේ. section 15 exception එකේ දක්වනවා if buyer expressly or by implication makes known to the seller the purpose for which the goods required, and if buyer relies on the seller's skills or judgment, goods are of description which it is in the course of the business of the seller. දැන් මෙතනදී මොකද්ද වෙන්නේ? යම්කිසි අවස්ථාවකදී දැන් යම් භාණ්ඩයක quality එක සම්බන්ධයෙන් එහෙම නැත්නම් fitness එක සම්බන්ධයෙන් implied condition එකක් නැහැ කියලා කියනවා. හැබැයි යම් අවස්ථාවකදී buyer expressly මෙයා මේක ගන්න හදන purpose එක කියනවා නම් ඒ purpose එකට හරියන විදිහට seller මොකක් හරි භාණ්ඩයක් නිර්දේශ කරනවා නම් recommend කරනවා නම් ඒ කරපු recommendation එක මත rely වෙලා buyer ඒ property එක ගන්නවා නම් ඒ අවස්ථාවේදී ඒ අර buyer කියපු description එකට එහෙම නැත්නම් buyer බලාපොරොත්තු වෙච්ච quality එක මේ භාණ්ඩයේ තියෙනවායි කියලා implied condition එකක් තියෙනවා. අපි මේක case එකකින් තව පැහැදිලි කරගමු. ඒතකොට තවත් උඩට මේක යයි. Now priest versus last මේක පහුගිය ප්‍රශ්න පත්‍රයක තනි ප්‍රශ්නයක් විදිහට බේස් කරපු ප්‍රශ්නයක්. එක්තරා පුද්ගලයෙක් ෆාමසි එකට ගිහිල්ලා උණු වතුර බෝතලයක් කියලානවා. He asked for a hot water bottle. He had no knowledge over the hot water bottles. So the buyer had no knowledge over the hot water bottles. Now only requirement he wants is he wants to purchase a bottle which can hold the hot water. So he told his requirement to the chemist, and chemist shows a bottle which would hold the hot water, and he bought it. He relies on the chemist skills and judgment. He says that this particular bottle will hold the hot water. Since the buyer has no idea about those things, he relies on the judgment and buys it. Now later on, while using it, the bottle burst and it injured his wife. බෝතලේ පුපුරලා එයාගේ wife ට මේකේ injury එකක් එනවා. Now therefore, even though the section 15 general rule says there is no implied condition as to the fitness, but as for the proviso, as for the exception of section 15, since the buyer has expressly stated his requirement and the seller has recommended a particular item and relies on that item, he relies on the skills and judgment of the seller, buyer bought it, and in such instances it is implied condition as to there is implied condition that particular good is matched with the quality which is expected by the buyer. buyer expect උනා උණු වතුර දාන්න පුළුවන් බෝතලයක් උණු වතුර දාන්න පුළුවන් quality එක බෝතලයක් කියලා. එහෙනම් ඒක මත rely වෙලා අර chemist එහෙම එකක් propose කරලා දුන්නා නම්
සජෙස්ට් කරලා දුන්නා නම් එතකොට ඒ අදාළ ප්‍රොපර්ටි එක ඒ අදාළ අයිටම් එක ඒ බලාපොරොත්තු වෙච්ච ෆිට්නස් එකේ බලාපොරොත්තු වෙච්ච ක්වොලිටි එක තියෙයි කියලා ඉම්ප්ලයිඩ් කන්ඩිෂන් එකක් තියෙනවා. ඒක බ්‍රීච් වෙච්ච නිසා කෙමිස්ට් ලයබල් වෙනවා මේ අවස්ථාවේදී එක්ක කොන්ට්‍රැක්ට් එක රිපියුඩේට් කරන්න එහෙමත් නැත්නම් ඩැමේජස් ක්ලේම් කරන්න කියලා මේ ප්‍රීස්ට් versus ලාස්ට් කේස් එකේදී කියනවා. Right. Now another condition as to the condition under the implied condition we are learning is condition as to the merchantability. Section 15 subsection 2 says there is an implied condition that the goods shall be merchantable quality if goods are brought by description from a seller who deals in goods of the description. Right? Proviso buyer examine the goods no implied condition. The merchantability කියන්නේ යම් කිසි භාණ්ඩයක් අපි මිලදී ගන්නකොට ඒ භාණ්ඩය merchantable වෙළඳාම් කරන්න විකුණන්න පුළුවන් quality එකේ තියෙනවා කියලා අපි assume කරනවා සහ ඒකෙදි implied condition එකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි කලයක් මිලදී ගන්නවා නම් ඒ කලෙන් වතුර යන්නේ නැහැ කියලා merchantable quality ඒක විකුණන්න පුළුවන් මට්ටමක goods are brought by a description මේකට වතුර දාන්න නම් අපි ගන්නේ ඒ කලෙන් වතුර යන්නේ නැහැ කියන merchantable quality එකක් එතන තියෙනවා. හැබැයි buyer කෙනෙක් මේක examine කරනවා නම් ගන්න කලින් එක්සමින් කරලා රයිට් වතුර යන්නේ නැහැ කියලා එයා මිලදී ගන්නවා නම් එයාට ඒ එක්සමින් කරන්න ඔපචුනිටි එක දුන්නට පස්සේ මේ merchantable quality ප්‍රශ්නේ එන්නේ නැහැ because අර buyer be aware කියන concept එකත් එක්ක buyer එක මිලදී ගන්නකොට එයා ඒ අවශ්‍ය කරන්නා වූ precautions අරගෙන හොඳට check කරලා බලලා තමයි ගන්න ඕනේ merchantability එකක් නැත්නම් එයා ඒක නොගෙන ඉන්න ඕනේ. එයා ඒක ගන්න එකෙන් එයා presume කරනවා buyer එක අරගන්නේ merchantable නිසා. In such instances, section 15 subsection 2 does not apply and there is no implied condition as to the merchantability. So, if buyer has no opportunity to examine the goods, then it is presumed there is that property is that item is a good is a merchantable one. If he has the opportunity to examine it, there is no implied condition as to the merchantability. The buyer has to check it properly, examine it properly and brought only if it is merchantable. Right? Now when it comes to the condition as to the sample, section 16 says contract for sale by a sample එකක් පෙන්නලා විකිණීමක් කරනවා නම් මේ sample එක මේ අදාළ භාණ්ඩෙත් එක්ක සමාන වෙන්නට ඕනේ. bulk shall correspond with the sample in quality. මේ සමාන quality එකේ තියෙනවනේ. දැන් sample එකේ තියෙන එක quality එක විකුණන භාණ්ඩවල තියෙන තව quality එකක් වෙන්න බෑ. එහෙම වෙනවා නම් ඒක breach of condition එකක් කරනවා. implied condition එකක් තියෙනවා. condition as to the sample has to be matched with the bulk එකත් එක්ක සමාන වෙන්න ඕනේ කියලා. buyer shall have a reasonable opportunity to compare the bulk with the sample. එතකොට එහෙම අවස්ථාවකදී බයර්ට අවස්ථාවක් දෙන්න ඕනේ මේ sample එකත් එක්ක bulk එක compare කරන්න. එහෙම යාට opportunity එකක් දෙන්නේ නැත්නම් එයාලා කියනවා නෑ bulk එක හැම check කරන්න බෑ. ආයේ බෝතලේ අරගත්තට පස්සේ තමයි වුණා කඩලා බලන්න පුළුවන් කියලා. In such instances there is an implied condition that the bulk should be matched with the sample. So the good shall be free from defect if there is no reasonable examination apparent. ඒක මිලදී ගන්න හදනකොට එහි අයිතිකාරයා කියනවා නවට sample check කරන්න පුළුවන්. හැබැයි මේ bulk එක check කරලා ගන්න බෑ. bulk එක ගත්තට පස්සේ තමයි වට ඕන check කරන්න පුළුවන් කියලා. එයා එහෙම කිව්වොත් එහෙම එතනදී implied condition එකක් තියෙනවා the good shall be free from defect. එතකොට මේකේ කිසිම defect එකක් නැහැ සහ මේක sample එකත් එක්ක සමානයි කියලා condition එකක් තියෙනවා condition as to the sample. Right? Now condition as to the sample when we take a case into consideration Lorimer versus Smith. Now the person wants to buy 2 bags of wheat, sell by sample of 2 parcels of wheat. දැන් ගෝනි දෙකක් පෙන්නලා මේ ගෝනි දෙකෙන් තමයි විකුණන්න හදන්නේ. sample එකෙන් පෙන්නලා දැන් මෙයා ගෝනි දෙකක් මිලදී ගන්න යනවා. One parcel was shown to examine. දැන් එක ගෝනියක් මෙයාට පෙන්නනවා මේක examine කරන්න sample එකත් එක්ක සමාන වෙනවද කියලා. එයා ඒක check කරලා බලලා ඒක සමාන වෙනවා. But the other parcel was not shown. අනෙක් bulk එක පෙන්නන්නේ නැහැ අනිත් parcel එක පෙන්නන්නේ නැහැ. එහෙනම් එවැනි අවස්ථාවකදී buyer can resign the contract. එයාට පුළුවන් මේ contract එක repudiate කරන්න මේ contract එකෙන් ඉවත් වෙන්න. මොකද එයාට reasonable opportunity එකක් examine කරන්න දෙන්නේ නැති නිසා. right ඔය දේවල් තමයි condition යටතේ ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට අපි බලන්නේ warranties කියන්නේ මොකක්ද කියලා. warranties වලදී තර condition එක වගේම express warranty තියෙනවා implied warranty තියෙනවා. එතකොට contract එකේ specifically දක්වලා තියෙන agreed වෙන warranties වලට අපි කියනවා express warranty කියලා.
law එකෙන් imply කරන දේවල් වලට අපි කියනවා implied warranties කියලා. පළවෙනි implied warranty එක තමයි implied warranty as to quiet possession. දැන් අපි යම්කිසි භාණ්ඩයක් ගත්තම අපි ලැප් එකක් මිලදී ගත්තොත් අපි ලැප් එක මිලදී ගන්නකොට එතන warranty එකක් තියෙනවා අපිට කාගෙන්වත් බාධාවක් නැතුව අපිට නිදහසේ ඒක process කරන්න පුළුවන් වෙයි කියලා. warranty as to the quiet possession. Now section 13 subsection B says when buyer brought a product he shall have enjoy quiet possession of the good. එයාට තියෙන්න ඕනේ සහ එයාට enjoy කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ quiet possession of goods කියලා කියනවා. මේකේ අපි උදාහරණයක් ගත්තොත් Suranga buys a laptop from Dikwella. After the purchase Suranga spends some money on its repair and uses it for some time. Suranga Dikwella ගෙන් laptop එකක් අරගෙන ටික දවසක් මේක පාවිච්චි කළා. මේක කීස් වැඩ කරන්නේ නැති තිබ්බේ වේවත් අදලා ඩිස්ප්ලේ දාන්නේ වේ ඔක්කොම කළා. මේකේ පොඩි පොඩි repair වගේකුත් කරනවා. Unknown to the parties, it turns out that the laptop was stolen and was taken from Suranga and delivered to its rightful owner. පස්සේ මේක දැනගන්නවා පොලිසියෙන් ඇවිල්ලා කියනවා මේ ලැප්ටොප් එක කියලා හොරකම් කරපු දෙයක්. පොලිසියෙන් මේ ලැප්ටොප් එක අරන් ගිහලා rightful owner ට බාර දෙනවා. Now, Dikwella shall be held responsible for a breach and Suranga is entitled to the damages of not only to the price but also to the cost of repairs. දැන් මෙයා මේක 75000කට නම් ගත්තේ. මේ ලැප් එක 75000කට මිලදී ගත්තන ඒ ලැප් එක මිලදී ගන්න එයා ස්පෙන්ඩ් කරපු මුදලත් මේක රිපෙයාර් කරන්න රුපියල් 15000ක මුදලක් වියදම් කරා නම් ඒ රිපෙයාර් කරන්න ගියපු මුදලත් ඒ සේරම මුදල් නැවත ඩැමේජස් විදිහට කම්පෙන්සේෂන් එකක් විදිහට ගනීමේ හැකියාවක් තියෙනවා. ඒ ගන්න පුළුවන් බේසිස් එක වෙන්නේ සෙක්ෂන් 13 B යටතේ තියෙන quiet possession එක. කෙනෙක් යම්කිසි good එකක් property එකක් ගන්නකොට ඒ item එක ගනීමේ අරමුණ වෙන්නේ නිදහසේ මට ඒක පාවිච්චි කරන් යන්න ලැබෙයි කියලා. එහෙනම් ඒ warranty එක breach කරොත් එවැනි අවස්ථාවකදී ඒකත් එක්ක ඇති වෙන damages සේරම claim කිරීමේ හැකියාවක් තියෙනවා කියලා section 13 B යටතේ කියනවා. Now Mason vs Birmingham was one very good example for this warranty of quiet possession. Now buyer has bought a second hand typewriter from the seller. Seller කෙනකින් typewriter එකක් මිලදී ගන්නවා. buyer මේක repair කරන්නත් යම්කිසි මුදලක් වියදම් කරනවා. මාස කිහිපයකට පස්සේ unknown to the persons prove her ownership and ask for the typewriter. එක දවසකට පස්සේ මාස කිහිපයකට පස්සේ මේ typewriter එකේ ownership එක ඔප්පු කරන විදිහට ඒක prove කරලා කෙනෙක් ඇවිල්ලා මේ typewriter එකේ ownership එක පෙන්නලා typewriter එක අරන් යනවා. In such instances there is a breach of the quiet possession of the buyer. He had to return it to the true owner and claim damages from the seller who sold it and breached the warranty of a quiet possession. Right? Now with such instances that particular buyer has the right to claim for the money which he spent on buying that particular typewriter and also for the cost of money he spent on repairing that typewriter. Right? ඒ ඔක්කොම damages එයාට claim කරන්න පුළුවන්. Now the second implied warranty is implied warranty as to free from encumbrances. Section 13 C වලින් කියනවා good shall be free from any charge in favor of third party not known to the buyer. දැන් අපි යම්කිසි property එකක් එහෙම නැත්නම් යම්කිසි භාණ්ඩයක් මිලදී ගත්තම ඒකට කවුරුත් පිට third party එකක encumbrances කාගෙන්වත් වගකීම් බලපෑම් මේකට නැහැ කියන විශ්වාසය මත තමයි අපි ඒක ගන්න. එතකොට කවුරු හරි කෙනෙක් ඊට සයිල් කිව්වොත් එහෙම මේක මේ මට loan එකට තියලා එහෙම නැත්නම් මොකක් හරි loan එකකින් ගත්ත එකක්. දැන් installment ගෙවල නැති නිසා මම මේක අරන් යනවා. එහෙම නැත්නම් මේක කවුරු හරි කෙනෙක් කැපයක් විදිහට තියපු දෙයක්. මේ ආදී විදිහට මොන හරි encumbrances තියෙනවා නම් එහෙම encumbrances නැහැ කියන warranty යටතේ තමයි ඔයා දෙයක් මිලදී ගන්න. ඒක expressly condition contract එකේ දාලා තියෙන්න ඕනේ නැහැ. ඒක law එකකින් presume කරනවා කෙනෙක් යම්කිසි good එකක් මිලදී ගන්න, item එකක් මිලදී ගන්න third party එකකින් ඒකට මුකුත් බැඳීමක් නැහැ කියන presumption එක මත. එතකොට ඒක breach වෙනවා නම් ඒ warranty එක breach කිරීම යටතේ damages claim කරන්න පුළුවන් කියලා section 13 C යටතේ දක්වලා තියෙනවා. right. අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙනවා මම අර කියපු section 15 කියපු buyer be aware concept එක. එහෙමත් නැත්නම් caveat emptor. Now it is the general rule that we in the day to day life if you are buying a particular item it is your responsibility to examine it properly and
C for its quality and C for its fitness. If you are not happy with the quality or fitness of the goods, it is your responsibility not to purchase it. Right? වාට යම් කිසි property යම් කිසි භාණ්ඩයක් මිලදී ගන්න ඕන, ලැප් එකක් ගන්න ඕන, ෆෝන් එකක් ගන්න ඕන, ඔයාට තමයි වගකීම තියෙන ඒක හොඳට check කරලා බලලා ගන්න. එහෙම නැතුව තියෙන ඕන දෙයක් අරගෙන පස්සේ වට කියන්න බෑ මේක මම බලාපොරොත්තු වෙච්ච quality එකේ නැහැ කියලා. ඔයා බලාපොරොත්තු වෙන quality එකෙන් ඒ භාණ්ඩය තියනවද කියන එක check කිරීමේ වගකීම තියෙන්නේ ඒක මිලදී ගන්න පුද්ගලයාට. ඒ නිසා තමයි මේ KVA tempt කියන එක තියෙන. ඒකයි අර අපි කිව්වේ merchantability. එහෙමත් නැත්නම් property එකක භාණ්ඩයක තියෙන fitness එක එහෙමත් නැත්නම් quality එක සම්බන්ධයෙන් implied condition එකක් නැහැ කියලා section 15 කිව්වේ ඔන්න ඕකයි. ඒකට එන concept එක තමයි command law දී let the buyer be aware. buyer තමයි aware වෙන්න ඕනේ ඒක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන්. හැබැයි මේකට exceptions ගොඩක් තියෙනවා. අපි මේ exceptions තමයි මේ ඔක්කොම කතා කරේ. sample එකක් යටතේ විකුණනවා නම් description එකක් යටතේ විකුණනවා නම් ඒ description එක යටතේ විකුණනවා නම් ආයේ අමුතුවෙන් buyer ඒක examine කරන්න ඕනේ. description එකට සමානයි නම් ඒ සමාන property එකක් ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එතකොට මේ buyer be aware කියන concept එකට exceptional අවස්ථාවක් තමයි sale of goods by description. merchantable quality, false representation, fitness for the buyer's purpose, sale by sample as by description. අපි අර කතා කරපු මේ හැම දෙයක්ම section 15 තියෙන KVA tempt එකකට තියෙන exceptions. ඉතින් ඔන්න ඔය කියන කාරණා තමයි අපිට විශේෂයෙන්ම conditions are warranties අට ඉගෙන ගන්න තියෙන්නේ. මේක ඉතාමත් වැදගත් පාඩමක්. ඉතාමත් හොඳින් ඔයාලා මේ පාඩමේ තියෙන cases නැවත නැවතත් refer කරන්න ඕනේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් past paper questions අපි revision video tutorial එකේදී සාකච්ඡා කරනවා. එතකොටත් මේ doubts निराකරණය වේවි. ඊට අමතරව මොන හරි ගැටලුකාරීත් තැන් තියෙනවා නම් doubts තියෙනවා නම් ඔයාලට තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ඔයාලට පුළුවන් Viber හෝ WhatsApp ඔස්සේ අපේ මේ ඉහිතින් දක්වලා තියෙන numbers යටතේ අපිට කෙටි පණිවිඩයක් යොමු කරලා ඒ ප්‍රශ්න निराකරණය කරගන්න.